right ලියන්න ගොවි මහතෙකු තම ඉඩමෙන් 6න් එකක් ගොවි මහතෙකු තම ඉඩමෙන් 6න් එකක් ගොවි මහතෙකු තම ඉඩමෙන් 6න් එකක් තක්කාලි වගාව සඳහාද ගොවි මහතෙකු තම ඉඩමෙන් 6න් එකක් තක්කාලි වගාව සඳහාද තුනෙන් එකක් මිරිස් වගාව සඳහාද ගොවි මහතෙකු තම ඉඩමෙන් 6න් එකක් තක්කාලි වගාව සඳහාද තුනෙන් එකක් මිරිස් වගාව සඳහාද තුනෙන් එකක් මිරිස් වගාව සඳහාද වෙන් කර ඇති අතර ඉඩමේ ඉතිරි කොටසින් තුනෙන් එකක් ඉඩමේ ඉතිරි කොටසින් තුනෙන් එකක් ඉඩමේ ඉතිරි කොටසින් තුනෙන් එකක් ලූණු වගාව සඳහාද වෙන් කර ඇත මම ආයේ කියවන්නම් පරක් වෙලා ආපු කට්ටියක් ඉන්නවා 10 ආමාර කියන්නේ 10 ආමාර බබා ගොවි මහතෙකු තම ඉඩමෙන් 6න් එකක් තක්කාලි වගාව සඳහාද ගොවි මහතෙකු තම ඉඩමෙන් 6න් එකක් තක්කාලි වගාව සඳහාද තුනෙන් එකක් මිරිස් වගාව සඳහාද වෙන් කර ඇති අතර ඉඩමේ ඉතිරි කොටසින් තුනෙන් එකක් ගොවි මහතෙකු තම ඉඩමෙන් 6න් එකක් තක්කාලි වගාව සඳහාද තුනෙන් එකක් මිරිස් වගාව සඳහාද වෙන් කර ඇති අතර ඉඩමේ ඉතිරි කොටසින් තුනෙන් එකක් ලූණු වගාව සඳහා වෙන් කර ඇත උදේ මම සමරියක් ගන්නවා වැඩේ අපිට ඉස්සලාම එනවා කීයද ඉඩමෙන් තක්කාලි සමානයි 6න් එකයි ඊට පස්සේ මිරිස් සමානයි 3න් එකයි උදේ ලූණු වවන්නේ ඉතිරියෙන් 3න් එකක් ඔය තමයි ගාන හරි ඔය ගානේ සම්පූර්ණ කතන්දරේ එතකොට කොහොමද එන්නේ උදේ තක්කාලි 6න් එකයි මිරිස් 3න් එකයි ලූණු ඉතිරියෙන් 3න් එකක් තක්කාලි 6න් එකයි මිරිස් 3න් එකයි ලූණු ඉතිරියෙන් 3න් එකයි හරි අපි යමු පළවෙනි ප්‍රශ්නෙට
තක්කාලි හා මිරිස් වගා කරන කොටස. තක්කාලි හා මිරිස් වගා කරන කොටස. තක්කාලි හා මිරිස් වගා කරන කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? තක්කාලි හා මිරිස් වගා කරන කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? තක්කාලි හා මිරිස් වගා කරන කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? තක්කාලි හා මිරිස් වගා කරන කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? තක්කාලි හා මිරිස් වගා කරන කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? right බබා අපි මෙසරේ ගම්මු. පුතේ තක්කාලි වවනවා 6න් එකක්, මිරිස් වවනවා 3න් එකක්. දැන් මේවා පුළුවන් වෙන්න එපැයි. ගන්නවා කුඩා පොදු ගුණාකාරයේ 3ත් 6ත් 6. පුතේ 6ට 3 වරක් 6ට 6 වරක් 1යි, 1 වරක් 1 1යි. 6ට 3 වරක් 2යි, 2 වරක් 1 2යි. එහෙනම් ඔයාට එනවා බබා මෙතන කීයක්ද? 6යි, 1යි 2යි 3යි. දැන් බලන්න සුළු වෙනවා. 3 වරක් 1යි, 3 වරක් 2යි. ඒ කියන්නේ කීයෙන් එකයිද? 2න් එකයි. ආයෙ බලන්න මිරිස් වැව්වා 6න් එක, තක්කලි වැව්වා 6න් එකක්, මිරිස් වැව්වා 3න් එකක්. ඊට පස්සේ පුතේ 6 3 කුඩා පොදු ගුණාකාරය 6යි. 6ට 6 වරක් 1යි, 1 වරක් 1 1යි. 6ට 3 වරක් 2යි, 2 වරක් 1 2යි. 6න් 3යි. සුළු වෙනවා පුතේ 2න් එකයි. සුළු වෙනවා 2න් එකයි. සුළු වෙනවා 2න් එකයි. සුළු වෙනවා 2න් එකයි. 10 අමාර කියන්නේ 10 අමාර. 10 අමාර කියන්නේ 10 අමාර. පුතේ ඊයේ අපි රෑ පන්තිය කරා සෑහෙන ප්‍රමාණයක් නම් සම්බන්ධ වුණා. පුතේ මම සාමාන්‍යයෙන් මට ආයෙ කියන්න දෙන්න මම අතිරේක පන්ති දාන්නේ නැහැ. හරි අඩුයි දානවා. කෙරෙන පන්තිය නියම වෙලාවට පිටට කෙරෙනවා. හරි ඊට පස්සේ අතිරේක පන්තියක් දාපුවාම යම් හේතුවක් උඩ අරකයි මේකයි බයිලා ගහන්න එපා. කෙලින්ම ඔයාලට එන්න පුළුවන් නම් එන්න නැත්තම් නිකන් ඉන්න. ඔය දෙකෙන් එකක්. හරි මොකද මම පුතේ කවදාවත් පන්තියක් කට් කරන්නේ නැහැ. ලේසියෙන් කට් කරන්නේ ඊයේ කරගන්නම දෙයක් නැහැ. මොකද ඒක මට වෙනස් කරන්න බැරි බාහිරතාවයක්. උඩේ ඒක මට වෙනස් කරන්න බෑ. ඒ නිසායි මම මේ විදිහට ක්‍රියාත්මක වුණේ. දැන් ඊයේ රෑ පන්තියේත් අපි 8 ඉඳලා 10 වෙනකන් O level class එක කළා. සෑහෙන පිරිසක් ඒ කියන්නේ අත්‍යවශ්‍ය තියෙන පිරිස සම්බන්ධ වුණා. හරි දැන් මේ වෙනකොටත් ඕනනම් මට කරන්න පුළුවන් අපේ ප්‍රකාශ ඕනේ නැහැ. මෙහෙමයි කියලා හැමත් නොකර පුතේ ඔයාලට දෙන්න පුළුවන් උපරිම පහසුකම් දීගෙන වැඩේ කරගෙන යනවා. හරි? සරලවම කියනවා නම් මුදලක් ගැන හිතන්නෙම නැහැ නේද? මම යන්නේ වැඩේ. මට ඕන මේක ගොඩ දාන්න. එහෙම කරන එකේ අරකයි මේකයි අර මෙහෙන් මට බයිලා ගහන්න එපා. මොකෝ Tamanට එන්න බැයි නම් Taman නැහැ ඉතින් ඉඳ එච්චරයි. මොකද මේක පුතේ එදා ඉඳලා අද මේ වෙනකන් එක දිගට ගලාගෙන ගිය පන්තියක් නේ. අර එහෙන් නැවතිලා මෙහෙන් නැවතිලා ආයේ ටික දවසක් නැවතිලා එහෙම ගිය පන්තියක් නෙමෙයි. මේක දිගින් දිගටම අඛණ්ඩව පැවති පන්තියක්. හරි මොනම හේතුවකවත් නැවතිලා නැහැනේ. හිස කඳින් වෙන්ුන් නැත්තම් මම පන්තිය කරලා තියෙනවනේ. හරි මට අසනීපයි. මගේ කනක් රිදෙනවා, මගේ බඩ රිදෙනවා, මට කක්ක බරයි. මම කවදාවත් එහෙම පන්ති නවත්තලා නැහැ. හරි ඊයේ සමහර දරුවෝ දන්නවා මම මොනතරම් අපහසුවෙන්ද ඊයේ පන්තියේ නැවතුනේ කියලා. ඒ කියන්නේ මට වෙන කරගන්න දෙයක් නැහැ. මම මෙතෙන් කළා උඩ බලාගෙන හිටියා. මොකද මට අතින් ය아가න්න විදියක් නැහැ. ඒ නිසා හරි ඒ හින්දා මම පන්ති දාන්නේ පුතේ මම කවදාවත් මං තියෙන පන්තිය වෙනස් කරන්නෙත් නැහැ. බැරිම වුණොත් අතිරේක පන්තියක් දාන්න. හරි ඊයේ වෙච්ච සිදුවීම මත දැන් 10 වසරේ උන්ට මම පන්තියක් දැම්මා සවුන්දට. එන්න පුළුවන් කට්ටිය එනවා නැති කට්ටිය නිකන් ඉන්නවා එච්චරයි. හරි මොකද මේක අඛණ්ඩවම ගිය පන්තියක් නේ. කිසිම දවසක නැවතිලා මාස ගණන් නැවතිලා ඕන් ආයේ ඉන්නවා. ආයේ නෑ හිට පන්ති අනිත් පන්ති ඒවා මේකේ නෑ. කොහොම පිළිවෙලට යනවා. කාලසටහන.
එච්චරයි. alright. ඊළඟ ප්‍රශ්නේ ලුණු වගාව සඳහා වෙන් කළ කොටස ලුණු වගාව සඳහා වෙන් කළ කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? ලුණු වගාව සඳහා වෙන් කළ කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? ලුණු වගාව සඳහා වෙන් කළ කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? ලුණු වගාව සඳහා වෙන් කළ කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? ලුණු වගාව සඳහා වෙන් කළ කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? බලන්න චුටි මේ බලන්න පුතේ මම මේ chart එක ගහගන්නේ හරි පහසුවෙන්ද මට මෙන්න ලුණු පුතේ ලුණු වගාව සඳහා වෙන් කරන්න ඉතිරියෙන් තුනෙන් එකක් ලුණු වගාව සඳහා වෙන් කරන්න ඉතිරියෙන් තුනෙන් එකක් ලුණු වගාව සඳහා වෙන් කරන්න ඉතිරියෙන් තුනෙන් එකක් එහෙනම් දැන් මේ වෙනකොට බලා ගන්න මේ වෙනකොට තක්කාලි හා මිරිස් පුතේ තක්කාලි හා මිරිස් වල තියෙනවා දෙකෙන් එකක තක්කාලි හා මිරිස් වල තියෙනවා දෙකෙන් එකක එහෙනම් ගන්නවා පුතේ මෙයාගේ ඉතිරිය දෙකෙන් එකක මේ දෙන්න වවලා නම් තව කොච්චර ඉතුරුයිද පුතේ දෙකෙන් එකක් ඉතුරුයි ඒක බොහොම සරලයිනේ පුතේ පාම් ගෙඩියක් ගෙනලා භාගයක් යවනම් තව භාගයක් ඉතුරු වෙන්නේ එහෙනම් වත්තේ භාගයක මිරිසුයි තක්කාලි වවලා නම් ඉතිරිය වෙන්නේ දෙකෙන් එකයි එහෙනම් බලන්නකො ලුණු මට මේ ලුණු කියලා ලියා ගන්න තේරෙන්නේ නැහැ ලුණු සමානයි කොහොමද කියන්නේ පුතේ ලුණු සමානයි ඉතිරියෙන් තුනෙන් එකක් ලුණු කියලා කියන්නේ පුතේ ඉතිරියෙන් තුනෙන් එකක් එහෙනම් ඉතිරිය කියන්නේ දෙකෙන් එකක් මේකෙන් තුනෙන් එකක් ඉතිරියෙන් තුනෙන් එකක් දැන් ගන්න දෙකෙන් එක වැඩි කිරීම තුනෙන් එක පුතේ දෙවරක් 3 6යි එක්වරක් 1 1යි ඔයාට එනවා 6න් එකක් එහෙනම් ලුණු වල තියෙනවා මුළු ඉඩමෙන් 6න් එකක පුතේ අද මම කරන්නේ පළවෙනි පේපර් එකේ B කොටස එහෙනම් තක්කාලි වල තියෙනවා 6න් එකක මිරිස් වල තියෙනවා 3න් එකක ලුණු වල තියෙනවා 6න් එකක අදා ගන්න
හරි ඊළඟ ප්‍රශ්නේ ඉහත වගාවන් තුන සඳහා වෙන් කළ පසු ඉහත වගාවන් තුන සඳහා වෙන් කළ පසු ඉතිරි වූ वर्ग मीटर 45ක ප්‍රමාණයේ ඉහත වගාවන් සඳහා වෙන් කළ පසු ඉහත වගාවන් සඳහා වෙන් කිරීමෙන් පසු මට මෙහෙම ලියන්න පුතේ මට වචන මාරු වුණා ඉහත වගාවන් සඳහා වෙන් කිරීමෙන් පසු ඉතිරි වූ वर्ग मीटर 45 කොටසේ එහෙම ලියන්න කෙටි කරලා ඉහත වගාවන් සඳහා වෙන් කිරීමෙන් පසු ඉතිරි වූ वर्ग मीटर 45 කොටසේ කෙසෙල් වගා කර ඇතනම් ඉතිරි වූ वर्ग मीटर 45 කොටසේ කෙසෙල් වගා කර ඇතනම් ඉතිරි වූ वर्ग मीटर 45 කොටසේ කෙසෙල් වගා කර ඇතනම් ඉතිරි වූ वर्ग मीटर 45 කොටසේ කෙසෙල් වගා කර ඇතනම් මුළු ඉඩමේ ප්‍රමාණය කොපමණද 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 හරි උතේ මේ බලන්නකෝ දැන් අපි ගමු මෙහෙම මං ගන්නම් මෙතෙක් වැවූ කොටස සාමාන්‍යයෙන් ඌවට ලියන්නේ නැහැ පුතේ වගන්ති නමුත් ඔයාලට පැහැදිලි වෙන්නයි මම මෙහෙම කරන්නේ මෙතෙක් වැවූ කොටස සමානයි පුතේ මෙතෙක් වැව්වේ මොනවද මෙතෙක් වැව්වේ තක්කාලි මිරිස් සහ අනිත්වා තමයි පුතේ ලූණු තක්කාලි මිරිස් සහ ලූණුනේ වැව්වේ හොඳින් තේරුම් ගන්න මේක තක්කාලි මිරිස් සහ ලූණු වැව්වා ඔව් රෙකෝඩින් එක දානවා හරි තක්කාලි මිරිස් සහ ලූණු වැව්වා පුතේ අපි මුලින්ම හොයාගත්තා තක්කාලි සහ මිරිස් අපි හොයාගත්තා දෙකින් එකයි ඊට අමතරව පුතේ ලූණු ගත්තා 6න් එකයි මතක ඇතිනේ තක්කාලි සහ මිරිස් එකතු කරපුවාම අය දෙකෙන් එකක් ආවා මතකයිනේ දැන් ගත්තා කුඩාපොදු ගුණාකාරය 6යි 6ට දෙවරක් 3යි 3 වරක් 1 3යි 6ට 6 වරක් 1යි 1 වරක් 1 1යි ඒ කියන්නේ අපිට එනවා පුතේ 6න් 4ක් මේක සුළු වෙනවනේ දෙවරක් නම් 2යි දෙවරක් නම් 3යි ඔයාට එනවා පුතේ 3න් 2ක් එහෙනම් මෙතෙක් වැවූ කොටස 3න් 2යි මෙතෙක් වැවූ කොටස 3න් 2යි එහෙනම් පුතේ කෙසෙල් වැවූ කොටස ඉතිරි ටිකේ තමයි කෙසෙල් වවන්නේ එහෙනම් මුළු ඉඩම කොටස් 3කට බෙදලා ඒකෙන් 3න් 2ක් වවලා නම් කෙසෙල් වවන්න ඉතුරු වෙන්නේ 3න් 1යි පුතේ මේ වෙනකොට ඔක්කොම ඒ කියන්නේ තක්කාලි මිරිස් සහ ලූණු වල තියෙනවා 3න් 2ක ප්‍රමාණයක එහෙනම් 3න් 3කට බෙදලා ඒකෙන් 3න් 2ක වවලා නම් තව ඉතුරුයි පුතේ 3න් 1ක් ඒකේ තමයි කෙසෙල් වවන්නේ එම නිසා පුතේ මේ 3න් 1 සමාන වෙනවලු वर्ग मीटर 45ට
මේ තුනෙන් එක සමාන වෙනවලු වර්ග මීටර් 45ට. එහෙනම් අපෙන් අහනවා මුළු ඉඩම. පුතේ දැන් ඔයාට පැහැදිලි. 3කට බෙදලා එකක් කියන්නේ වර්ග මීටර් 45 නම් අපි හොයන්න ඕන කොටස් 3ක්. 3කට බෙදලා එකක් කියන්නේ වර්ග මීටර් 45 නම් අපි හොයන්න ඕනේ කොටස් 3ක්. 3 අර 15න් 5 දැම්මා එකක් ඉතිරි 3 අරක් අතර 12යි 1යි 13යි. එහෙනම් ඔයාට එනවා පුතේ වර්ග මීටර් 135ක්. वर्ग मीटर 135 वर्ग मीटर 135 वर्ग मीटर 135 તમારું રેકોર્ડિંગ ને કદાનો કેવા મે આવે આન્સર अरे මම දැන් ගානක් දෙනවා මතකද බලන්න හදන්න පුළුවන්ද බලන්න 1.3න් 2 අඩු කිරීම දෙකෙන් එක පුතේ මේ අංග සම්පූර්ණ B කොටසක් කරගෙන යන්නේ 1.6න් 1 බෙදීම පටන් ගමු ඕක බැරි වෙන්න විදියක් නැහැ ඕක බැරි වෙන්න විදියක් නැහැ ඕක බැරි වුණා නම් ඉතින් පුතේ වැඩක් නැහැ කතා කරලා ඈ ඊයේ කාට හරි පන්තියේ දෙන්න බැරි වුණා නම් රෑ තිබ්බ එකට රෙකෝඩින් එක දාලා තියෙන්නේ එකයි 3න් 2න් අඩු කරනවා දෙකෙන් එකක් එක වරහණක් ඇතුලේ තියෙන්නේ 1.6න් 1 1.6න් 1 1.6න් 1 අදාගෙන යමු බලන්න
පුතේ අපට හම්බ වෙනවා 3 1 3යි 3යි 2යි 5යි 3න් 5යි මෙතන හම්බ වෙනවා පුතේ 2න් 1ක් අපි ඉස්සලාම කරන්නේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරගෙන ඉන්න එක 6 වරක් 1 6යි 1යි 7යි පුතේ 6න් 7යි දැන් ගන්න වරහණ ඇතුළ සුළු කරලන්න ඕන පුතේ අන් සියලු දේවල් කරන්න කලින් 3න් 2න් කුඩා පොදු ගුණාකාරය 6යි 6ට 3 වරක් 2යි දෙවරක් 5 10යි 6ට දෙවරක් 3යි 3 වරක් 1 3යි අනේ මේ බලන්නකෝ 6යි 10යි 10න් 3ක් 7යි ඒක බෙදන්න කියනවා පුතේ 6න් 7ෙන් ඔබ දන්නවා බෙදීමක් තියෙද්දි බෙදීම වැඩි කිරීම වෙලා මෙයාගේ උඩ යට මාරු වෙනවා පුතේ 7 වරක් 1යි 7 වරක් 1යි 6 වරක් 1යි 6 වරක් 1යි ඔබේ පිළිතුර සම්පූර්ණ 1යි ඔබේ පිළිතුර සම්පූර්ණ 1යි ඔබේ පිළිතුර සම්පූර්ණ 1යි අපේ මිනිස්සුන්ට යම් දෙයක වටිනාකමක් ඇති වෙන්න පුතේ ඒකට මිලක් දිය යුතුමයි එහෙම දුන්නේ නැත්නම් ඒකට වටිනාකමක් නැහැ දැන් මේ පිරිස එනවා යනවා නිකන්නේ ඒ කියන්නේ මේක ඔය එන්න තියෙනවා හරි ආවා ඔය මොනවා හරි ටිකක් ලිව්වා ගියා නැත්තම් බෝයි කෑ ගහපන් සමහර පිරිසක් දැන් මේ ඔන්ලයින් කියන එක තමන්ගේ විලාසිතාවක් කරගෙන ඉගෙන ගන්න එක පැත්තකින් තියලා ඒක විලාසිතාවක් ඒක බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික පුතේ වාචර වැඩ සඳහා භාවිතා කර ගන්නවා මොකද හැමතිස්සෙම ෆෝන් එකක් ළඟ තියෙන එක ඇත්තටම මේකට පහසුවක් විදිහට තමයි යාලා හිතන්නේ සමහර දෙමව්පියොත් මේක විලාසිතාවක් කරගෙන හරි ඒ පළවෙනි ප්‍රශ්නේ උතරින් නිමයි යම් කොටසක් මගේ හැරේද ඔබ හැමදාම රෑ 12 වෙනකොට මම මේක අප්ලෝඩ් කරනවා පුතේ හරි ඊළඟ රූප සටහන පැහැදිලිව ලස්සනට ඇඳ ගන්න ඉක්මනට ඇඳ ගමු රූප සටහන මම දැක්කා එක්කෙනෙක්ගේ රූප සටහනක් ඊයේ කේතුවක් පෑනින් ඇඳලා තියෙන කේතු ඒක කේතුවක් නෙමෙයි නිකන් අර මෙව්ව එකක් වගේ කිසිම උවමනාවකින් වැඩක් යන්නේ නැහැ ඔය නිකන් බල ඇඳිනවා අපි ඇඳ ගන්නවා උඹ ලියනවා අපි ඇඳ ගන්නවා පන්තියේ යන බෙල්ල ගැලවෙන්න ගන්නවා
හරි ඇති. යමු අපි ලියන්න පුතේ. අර්ධ වෘත්තාකාර කොටසකින් හා අර්ධ වෘත්තාකාර කොටසකින් හා समचतुरस्राकार कोटस දෙකකින් अर्ध वृत्ताकार कोटसකින් හා समचतुरस्राकार कोटस දෙකකින් अर्ध वृत्ताकार कोटसකින් හා समचतुरस्राकार कोटस දෙකකින් अर्ध वृत्ताकार कोटसකින් හා समचतुरस्राकार कोटस දෙකකින් युत जनेल पियනක් युत जनेल पियनक युत जनेल पियनक සඳහා සැකසූ ග්‍රිල් එකක ආකෘතියක් ග්‍රිල් එකක් දන්නව නේද ගෙවල් වල ග්‍රිල් හයි කරලා තියෙනව නේද දැන් කිය ග්‍රිල් එක කියන්නේ මොකක්ද කියලා අර හොරු පයින්නවට හදන්නේ දැන් මේකේ නම් හොරු බෑන් එකේ මැද්ද හිලක් තියෙනවනේ මේ වාගේව හදනවා හොරු පයින්නවට යුත් ජනේල පියනක් සඳහා සැකසූ ග්‍රිල් එකක ආකෘතියක් රූපේ දැක්වේ 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 පුතේ මේ 8.2 මෙන්න මෙයා මේ 8.2 මේ කොටස මේ ගාන දාලා තියෙන හැටියට පුතේ රෙද්දේ වෙනවා ගාන හොයා ගන්න ගියා 8.2 කියන්නේ ඔන්න ඔය කොටස මෙතන 56 දීලානේ එහෙනම් මේක තමයි 8.2 මම හිතුවේ මෙතන 8.2යි කියලා එතන මේ 8.2 මෙතන 8.2 රූපේ දැක්වේ එක විශාල සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය දැන් අපි මේ වෙලේ ඉන්නේ 10 තමයි 11 ළමයි ඔක්කොම දැන් ඉන්නේ වර්ගඵලේ समचतुरस्राकार कोटसे वर्गफलय समचतुरस्राकार कोटसे वर्गफलय समचतुरस्राकार कोटसे वर्गफलय किती स्काला होयන්න පුතේ මේක समचतुरस्‍රයක් समचतुरस्राकार कोटसे वर्गफलय වරහන් ඇතුළේ දාන විශාල කියලා ඈ समचतुरस्राकार कोटसे वर्गफलय වරහන් ඇතුළේ විශාල समचतुरस्राकार कोटसे वर्गफलය හොයන්න තියෙන්නේ හරි පුතේ දැන් ටිකක් පරිස්සම් වෙන්න වෙයි ඔයාලට දැන් අර මම දැක්ක ඊයේ දාලා තියෙනවා දිව ඉදිමීමේ රෝගය කාන්තාවන්ට නම් හඳුනට කමන්නේ පුතේ අපිට එතකොට නිදහසේ හිතිය හැකි කතා කරන්න බැයිලු කන්න බොන්නක් බැයිලු හරි කන්න බොන්න නම් මොකක් කර කරන්න බැරි කතා කරන්න බැරි එහෙම දිව ලොකු වෙලා ඔය ඉන්නවා නම් හොඳයි නැත්නම් කොයි වෙලේ පටන් ගත්තා පටන් ගාලා කියනවා ඒකත් ලංකාවේ තියෙනවා දැන් ඒක ලංකාවේ නෑ හැබැයි බ්‍රසීල් ගියේ එක ගියෙන්ද දන්නේ නෑ අර යුක්‍රේන ජාතිකයෝ ටික ලංකාවට ගෙනාවේ අපිට කොවිඩ් හැදෙනවද කියලා චෙක් කරලා බලන්න ඕනේ ඇමරිකන් එක එංගලන්ත එක පුතේ මේ ආණ්ඩුවට මඩ ගහනවා නෙමෙයි ඈ ගෙවල් වල දෙමව්පියෝ ඉන්නවා නම් පුතේ කඩේ යනවා සමා වෙන්න ඕනේ අර යුක්‍රේන ජාතිකයෝ ටික ලංකාවට ගෙනල්ලා අර බුබුලක්ද මොකක්ද හැදුවේ පුතේ බ්‍රසීල් රාජපක්ෂ නම් වූ අසහාය රාජ්‍ය නායකයෙක් කියනවා එංගලන්තයේ එක ඒගොල්ලෝ ගෙනාවේ එංගලන්තෙක මේ හැදෙනවද කියලා බලන්න එක්ස්පෙරිමන්ට් එකක් කරන්නලු හරි බැසිල්ගේ එක්ස්පෙරිමන්ට් එක ඉතා සාර්ථකයි මේ දවස් පුතේ මේ වෙනකොට එයාගේ එක්ස්පෙරිමන්ට් එකේ ප්‍රතිඵල විදිහට දවස් 3000 වෙන්න බඩු මාර්ක් වෙනවා හරි ඒක මේ හදිසිය එංගලන්ත ඇමරිකාවට ගියාලු අර දිව මහත් වෙන එක ගේන්නත් දන්නේ නැහැ මේ බෝ වෙනවද කියලා බලන්න එක්ස්පෙරිමන්ට් එකක් වශයෙන් ඒකත් එතකොට හරි ඊට පස්සේ දැන් අන්න අම්පාරෙන් හම්බෙලා තියෙනවලු අර ඉන්දියාවේ තියෙන අර මොකද්ද මන් දරෙද්දා හරි දැන් ඒකත් හම්බ වුණා දැන් ඒකත් හරි තව අඩු මොකද්ද දඩ හෙනයක් පාත් වෙන එක විතරයි පුතේ හිත මැද්දට ඩෝම් ගාලා හරි ඒකත් උනහම හිත හදාගෙන වලකඩ ගහී හැකි අඩු එච්චරයි 2021 තුල අපිට අඩු වෙලා තියෙන පුතේ පත්ත හෙනයක් විතරයි පාත් වෙන්න ඒකත් බැසිල් මොනවා හරි කරලා ගෙනත් දායි. හරි නේද? හරි මේ ටික ඔක්කොම දැන් හරි. ලංකාවල තමයි පුතේ අර යුක්‍රේන ජාතිකයට ගෙනාවට පස්සේ ඔන්න දැන් එක්ස්පෙරිමන්ට් එක මම හිතන්නේ ලෝකේ අති සාර්ථක වෙච්ච එක්ස්පෙරිමන්ට් එකක් මේක. ඒ කියන්නේ
කොච්චර සාර්ථක වුණාද කියනවනේ. ඒකට අපේ ගෑනු ටික රෙදි උස්සකට සහයෝගයක් දුන්නානේ අවුරුදු මොකද අලුත් අවුරුදු පොකුර. සහයෝගය දුන්නා දැන් හරි. කසින්ගේ එක්ස්පෙරිමන්ට් එක අති සාර්ථකයි. දැන් දිව මහත්තයන එකක් ගෙනාවොත් එහෙම එයා ඒකත් පුළුවන් නම් පුතේ හදාගනිය ඔය වෙලක් එකට. ඊට පස්සේ ඉතුරු ටික හරි. ඊට පස්සේ දඩ හෙනයක් පාත් වෙන්න විතරයි තියෙන්නේ. ඒකත් අපි කරගමු. වැස්ස වෙලාවක පන්ති කරමු. හරි. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඩෝම් ගාලා එකත් වෙච්චාම හෝ ඉවරයි. සතුටුයි. ඉවරයි පුතේ මගේ දේශනය අවසානයි. අසාසිත ඔබ සැමට ස්තුතියි. හරි. ඒ ගත්ත විනාඩි 5 මම පන්ති අන්තිමට ගන්නවා. හරි. විශාල කෙනාගේ වර්ගඵලය හොයන්නලු. එහෙමනම් 56ක් වර්ගඵලය වැඩි කිරීම 56ක් වර්ගඵලය. පුතේ sorry 56ක් දිග වැඩි කිරීම 56ක් දිග. වැඩි කරන්න 56 56 කිටි කිටි ගාලා 6 36 නයි ධම්මා 3ක් ඉදිරි 33 33යි. 5 රකේ 30 බිඳුව ධම්මා 3ක් ඉදිරි 25යි 3යි 28යි. උනාට එනවා 6යි 3යි 11යි ධම්මා 3136ක්. චෙක් කරලා බලන්න ඈ 3136යි. කිඹුලා කිරිමැටි ඉන්නවාද ලියා ගන්න නැතුව චෙක් කරලා බලන්න පුතේ මාත් මිනිස්සෙක්. මටත් වැරදින්න ඉඩ තියෙනවා ඈ. ඊළඟ එහි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. එහි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. එහි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. අම්බෝ පුතේ මේ දවස්වල ඔව්වම නේද අපි හදන්නේ අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය. අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය දෙකෙන් එකක් 5r වර්ගය. සුළු කරලා ගමු. දෙකෙන් එකයි 5 කියන්නේ 7න් 22යි පුතේ. r ජුණ්ඩකින්ද r කියලා කියන්නේ පුතේ 56න් භාගයක්. r කියලා කියන්නේ 56න් භාගයක් ගන්න එපා. 56 කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට. ඒක පටල ගන්න එපා. ඔය 8.2ත් එක්ක පුතේ ඈ 56 කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ටම. 56 කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට. එහෙනම් 56න් භාගයක්. 56න් භාගයක් කියන්නේ පුතේ මොන 8යිද? 28යි. එහෙනම් අපිට අර ඒ විදිහට ගන්න වෙන්නේ පුතේ 28 වැඩි කිරීම 28. එහෙමනම් දෙවරක් 1යි දෙවරක් 11යි. 7 වරක් 1යි 7 වරක් 4යි. එමින් සැරේ වැඩි කරන්නකො 11 වරක් 4 44යි. 44 28න් 8 වරක් 4 32න් දෙක දැම්මා 3ක් ඉදිරි 32යි 35යි. දෙවරක් 4 8යි දෙවරක් 4 8යි. 2යි 13න් 3 දැම්මා 1ක් ඉදිරි 1232යි වර්ග සෙන්ටිමීටර්. वर्ग सेंटीमीटर 1232
अरे ඊළඟ අර්ධ වෘත්තාකාර කොටස සැකසීම සඳහා අර්ධ වෘත්තාකාර කොටස සැකසීම සඳහා යොදාගත් කම්බියේ දිග සොයන්න අර්ධ වෘත්තාකාර කොටස සැකසීම සඳහා යොදාගත් කම්බියේ දිග සොයන්න අර්ධ වෘත්තාකාර කොටස සැකසීම සඳහා යොදාගත් කම්බියේ දිග සොයන්න පුතේ මම මේක මකනවා අර්ධ වෘත්තාකාර කොටස සැකසීම සඳහා යොදාගත් කම්බියේ දිග සොයන්න අර්ධ වෘත්තාකාර කොටස සැකසීම සඳහා යොදාගත් කම්බියේ දිග සොයන්න පුතේ ඇහෙනවා අඩි වෙන්න පුළුවන් මෙහාට හොගාලා වහිනවා කමක් නැහැ අහගන්න අර්ධ වෘත්තාකාර කොටස සැකසීම සඳහා යොදාගත් කම්බියේ දිග ඒ කියන්නේ පුතේ මෙහාගේ පරිධිය එහෙනම් පුතෝ මෙන්න බලන්න කම්බියේ දිග සමානයි පුතා අපිට කෙලින්ම ගත්ත හැකි දෙකෙන් එකක් πd ඇයි පුතේ විස්කම්භය දීලා ඒ නිසා කෙලින්ම ගන්නවා දෙකෙන් එකක් πd මතක ඇති ඔයාට දෙකෙන් එකයි 5 වෙනුවට හතෙන් 22යි d කියන්නේ පුතේ 56යි අපිට කෙලින්ම ගත්ත හැකි දෙකෙන් එකක් πd අපිට ගත්ත හැකි කෙලින්ම දෙකෙන් එකක් πd එහෙමනම් 7 වරක් 1යි 7 වරක් 8යි දෙවරක් 1යි දෙවරක් 11යි ඔයාට එනවා සෙන්ටිමීටර 88ක් ඔයාට එනවා සෙන්ටිමීටර 88ක් හදාගමු
හරි උපේ වහිනවා වැස්සක් මෙහෙට කොහොමද දන්නවද පන්තියේ හිටියනම් මම ඒක කියනවා දැන් කියන්න විදියක් නැහැ රයිට් 88යි ඊළඟ ප්‍රශ්නේ පිල්ලක සෑදීම සඳහා පිල්ලක සෑදීම සඳහා පිල්ලක සෑදීම සඳහා යොදාගත් කම්බිවල මුළු දිග සොයන්න පිල්ලක සෑදීම සඳහා යොදාගත් කම්බිවල මුළු දිග සොයන්න පිල්ලක සෑදීම සඳහා යොදාගත් කම්බිවල මුළු දිග සොයන්න රයිට් පුතේ වැස්සට බෑ අපිව නවත්තන්න අපි වැඩේ කරගෙන යන්න යමුවත් ගහන්න එහෙනයක් මේ බලන්න දැන් සියලු දෙනාගේ වැඩ නවත්තන්න අපි මෙයාව ගමු 88යි ඔන්න 88 එව්වා එකයි ඊට පස්සේ තියෙනවා 56 එව්වා හතරක් ඊට පස්සේ තියෙනවා පුතේ 56 එව්වා හතරක් ඉන්න 56 එව්වා හතරක් නෙමෙයි පුතේ අහගන්න මෙතන ඉඳලා මෙතෙන්ට 56යි මෙතන ඉඳලා මෙතෙන්ට 56යි මෙතන ඉඳලා මෙතෙන්ට 56යි මෙතන ඉඳලා මෙතෙන්ට 56යි එහෙනම් පුතේ 56 එව්වා තියෙනවා හතරක් බලා ගන්න 56 එව්වා හතරයි ඊට අමතරව මේ කෑලි උදේ මේ එකක් 28යි ඇයි මේ එකක් 28යි එවනම් 28 එව්වා හතරක් උදේ 28 එව්වා තියෙනවා හතරක් ඊට අමතරව 8.2 එව්වා තියෙනවා හතරක් 8.2 එව්වා තියෙනවා හතරක් ඔන්න ගාන උදේ මම ආයේ කියනවා 88 එව්වා එකයි 56 එව්වා හතරයි 56 එව්වා හතරයි 28 එව්වා හතරයි 8.2 කැලි හතරයි එහෙනම් මේ විස්තරේ වැඩි කරලා ගන්න 88යි හතරවරකයි 24න් හතර දැම්මා දෙකක් ඉතිරි හතරවරක් 20යි දෙකයි 22යි හතරවරකට 32න් දෙක දැම්මා තුනක් ඉතිරි හතරවරක් දෙක 8යි දෙකයි 11යි 8යි 3යි 11යි 88යි හතරවරකයි 24න් හතර දැම්මා දෙකක් ඉතිරි හතරවරක් 20යි දෙකයි 22යි හතරවරකට 32න් දෙක දැම්මා තුනක් ඉතිරි හතරවරක් දෙක 8යි 3යි 11යි හතරවරක් දෙක 8යි හතරවරක් 32යි ඔයාට දෙනවා අපේතර 32.8ක් රයිට් මෙන්න මේ ටික එකතු කරන්ද එතකොට වැඩේ හරි ඒකම් මං කරන කන්නම් බලාගෙන ඉන්න එපා ගොන් ඇතිතරේ ඒකත් මං කරනකන් ඉන්න නම් එපා ඒකත් මං කරනකන් ඉන්න එපා මට යක්ෂය එනවා 32.8යි 112යි ඒ ගමන පුතේ හේලේකුත් පාත් වේලාගේ 224යි 88යි වැහිදයෝ මෙච්චර අර්ථ දෙන්නේ ඇයි දන්නේ යන්නේ දැන් මද ඔය තමසලා කරපු වැඩ තමයි අවුරුද්දට යවුවා නේද විසිල්ලාස් කූරු ඕම් කෝප වෙලා තියෙන්නේ 8යි 2යි 2යි 4යි 4යි 2යි 8යි 8යි 16න් ආය ධම්මා එකක් ඉතිරි 3යි 1යි 4යි 4යි 1යි 5යි 5යි 2යි 7යි 15න් 5 ධම්මා එකක් ඉතිරි 4යි උදේ 8යි 2යි 2යි 4යි 8යි 16න් ආය ධම්මා එකක් ඉතිරි 4යි 5යි 7යි 15න් 5 ධම්මා එකක් ඉතිරි 2යි 1යි 456.8යි 456.8 456.8 එර්නා දන්නේ
අංග සම්පූර්ණව ගාන බොහෝම පිළිවෙලට B කොටසක් දැන් ඔය හදාගෙන යන්නේ. B කොටසක් හදාගෙන යන්නේ වැස්සා නෙමේ පුතේ, ඕම නෙමෙයි. මගේ නහය ළඟට වතුර තිබුණත් මම වැඩේ කරගෙන යනවා. එච්චරයි කතාව. හරි. next. පුතේ ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ ලියන්න. පාසල් ගොඩනැගිල්ලක තීන්ත ගෑම සඳහා මිනිසුන් 8 දෙනෙකුට ඕන්නවා පුතේ ඔයන් නාගන්න කොටස් මේ පාසල් ගොඩනැගිල්ලක තීන්තාලේප කිරීම සඳහා මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වේයයි. මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වේයයි. ගණන් බලා ඇත. මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වේයයි. ගණන් බලා ඇත. ඉතින් අපට වැඩක් නැතද? ගණන් බලා ඇත. මුල් දින 4 තුල යොදවා තිබුණේ මිනිසුන් 6 දෙනෙක් පමණි. මුල් දින 4 තුල යොදවා තිබුණේ මිනිසුන් 6 දෙනෙක් පමණි. මුල් දින 4 තුල යොදවා තිබුණේ මිනිසුන් 6 දෙනෙක් පමණි. මුල් දින 4 තුල යොදවා තිබුණේ මිනිසුන් 6 දෙනෙක් පමණි. හරි. පුතේ මම ඉස්සලා මේක නිකන් හදා ගන්නම්. තීන්තාලේප කිරීම සඳහා මිනිසුන් 8 දෙනෙකුට. දැන් අපේ තක්සේරුව තමයි පුතේ. මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වෙනවා කියන එක තමයි තක්සේරුව. මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වෙයි. නමුත් මුල් දින 4 පුතේ එහෙනම් පළමු දින 4 තුල යොදවලා තිබුණේ මිනිස්සු 6 දෙනාලු. පළමු දින 4 තුල යොදවලා තිබුණේ පුතේ මිනිසුන් 4 දෙනායි. එහෙනම් මිනිසුන් 6 දෙනායි. 6 දෙනෙක් තමයි ඔය දින 4 හිටියා කියන්නේ. තේරුම් ගන්න. අපේ ඇස්තමේන්තුව මිනිසුන් 8 දෙනෙකුට දින 6යි. හැබැයි පළමු දින 4 තුල ඒගොල්ලෝ යෙදුවේ මිනිසුන් 6 දෙනායි. මම මේ දින 4 ගත්තේ මෙතනින්. පළමු දින 4 නේ පුතේ. එයාට පළවෙනි ප්‍රශ්නේ මුළු වැඩය නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන කීයද? මුළු වැඩය නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන කීයද? මුළු වැඩය නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන කීයද? මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන කීයද? මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන. දැන් ලේසි නේද පුතේ? ඔය මං හදන ක්‍රමයට chart එක හදාගත්තාම ලේසි. මේ
එහෙනම් මුළු වැඩේ නිම කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන මුළු වැඩේ නිම කිරීමට තමයි අපි තීරණය කරන්නේ කීයද පුතේ? මිනිසුන් 8යි දින 6යි කියලා. එහෙනම් 6 වරක් 8 48යි. එහෙනම් අපිට යනවා පුතේ මිදි 48ක්. මුළු වැඩේ නිම කරන්න අපිට යනවා මිදි 48ක්. හරි ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඊළඟ එකට යන්න මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? මුල් දින 4 තුල අවසන් කර ඇති වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? පුතේ මේ බලන්න මුල් දින 4 තුල මේ මම ළඟ තියෙනවා chart එක මේකත් ලියාගෙන ඔයා ලියාගෙන යන්න මුල් දින 4 තුල පුතේ මුල් දින 4 තුල යොදවන්නේ මිනිසුන් 6යි එමනම් දින 4යි පුතේ 6 වරක් 4 24යි මෙන්න එදා මෙයාලා වැඩ කරන්නේ මිනිස් දින 24යි අපෙන් අහනවා කවර භාගයක්ද? එහෙනම් මුළු වැඩ ප්‍රමාණය 48යි ඒකෙන් දැනට වැඩ කරලා තියෙනවා පුතේ 24ක් එහෙනම් සුදු පුතේ 24 වරක් 1යි 24 වරක් 2යි මෙන්න කොටස දෙකෙන් එකයි කොටස දෙකෙන් එකයි කොටස දෙකෙන් එකයි කොටස දෙකෙන් එකයි අර මුල් දවස්වල අපේ මේ වීඩියෝ එකේම පොඩි පොඩි ප්‍රශ්න තිබුණා දැන් නම් ටිකක් ඒක අපි හරි ගස්සගෙන තියෙන්නේ ඉක්මන් කරොත් තමයි හොඳ හරි ඉතිරි වැඩ ප්‍රමාණය નિયમિત දිනට නිම කිරීමට ඉතිරි වැඩ ප්‍රමාණය පුතේ අද හොක් ගාලා ලයිට් එකයි දන්නේ අපේ පැත්තේ එහෙමයි මම මේ ඉන්න පැත්තේ පුතේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ගෙදරක පොස්සට අල්ලිපට දාලා මම මේකට වෙන එකක් කියන්නේ අද ඒක කියන්න බෑ පන්තිලන් කියනවා අපි හිතමු පොස්සට අල්ලිපට දැම්මා කියලා ඕම් පොක් ගාලා පිපුණා කියන්නකෝ ඒ පොක් ගාලා පිපුණාත් එක්ක ලයිට් යනවා ඒ වාගේ පැත්තක් මේක ඒ කියන්නේ පොස්සටයක් සද්දෙට පිපුණාත් අපේ ගමන ලයිට් නැහැ
එන්න තවත් 5කට විතර පස්සේ. ඔව් ඔව්. ඒක හරි ෂෝ. මේක හරි සුන්දර ගම්මානයක්. ඔයාලා ඇවිල්ලා නැහනේ. ඉතින් දන්නේ නැහැ. හරි. ඉතිරි වැඩ ප්‍රමාණය નિયમિત දිනට නිම කිරීමට ඔව් ඔව් වල්පිට මුල්ලේ. වල්පිට මුල්ලේ. අර දැක්කනේ. තකස් කාලා තමයි ගත්තා. ටේස් එක. වල්පිට මුල්ලේ ලයිට් යනවා. හරි. දැන් එහෙමයි කියලා පුතේ පන්ති කඩා කප්පල් වෙන්නේ නැහැ පුතේ ඈ. ඒක ප්‍රශ්නයක් නෑ මම ඔය ගෑනු දෙතුන් දෙනෙක් කරේ ගෙනත් තියාගෙන ඔය උන්ගේ කරන්ට් එක ගන්න පුළුවන් මේකට. ඔය කියවන්න දුන්නා නම් නිකම්ම විදුලිය නිෂ්පාදනය වෙනවා. හරි එහෙනම් එහෙම බය වෙන්න එපා. මම කොසටවල ඉබට දාන්න නොදී හරි පන්තිය කරගෙන යන්නම්. මේකත් හරි එහෙම පැත්තක්. ඒ කියන්නේ මම දැන් කාලේ ඉද්දි එක ලයිට් වයර් එකක් තියෙනවා වෙලේ මෙහෙම මඩ ආස්සේ. හරිනේ? ඒ වාගේ නිකන් අමුතු සුන්දර ගම්මානයක් මේක. හරි. ඉතිරි වැඩ ප්‍රමාණය નિયમિત දිනට අවසන් කිරීමට નિયમિત දිනට අවසන් කිරීමට નિયમિત දිනට අවසන් කිරීමට තවත් මිනිසුන් කී දෙනෙක් નિયમિત දිනට අවසන් කිරීමට තවත් මිනිසුන් කී දෙනෙක් අලුතෙන් බඳවා ගත යුතුද નિયમિત දිනට නිම කිරීමට තවත් මිනිසුන් කී දෙනෙක් નિયમિત දිනට බඳවා ගත යුතුද નિયમિત දිනට නිම කිරීමට ඉතිරි වැඩ කොටස નિયમિત දිනට නිම කිරීමට තවත් මිනිසුන් කී දෙනෙක් අලුතෙන් බඳවා ගත යුතුද ඉතිරි වැඩ කොටස નિયમિત දිනට නිම කිරීමට තවත් මිනිසුන් කී දෙනෙක් අලුතෙන් බඳවා ගත යුතුද ඉදිරි වැඩ කොටස નિયમિત දිනට නිම කිරීමට තවත් මිනිසුන් කී දෙනෙක් අලුතෙන් බඳවා ගත යුතුද රයිට් පුතා මේ බලන්න මං ගන්නවා පුතේ මේකේ ඉතිරි වැඩ කොටස ඔන්න මං ගන්නවා පුතේ ඉතිරි වැඩ කොටස මගේ පුතේ ඔක්කොම තියෙන්නේ මිදි කීයද ඔක්කොම තියෙන්නේ මිදි 48යි මේ වෙනකොට මිදි 24ක් ඉවරයි එහෙනම් තව තියෙනවා මිදි කීයක්ද පුතේ තව තියෙනවා වැඩ කරන්න මිදි 24ක් එහෙනම් මං ගන්නවා ඉතිරි දින ගණන සමානයි මේ වෙනකොට වැඩ කරලා තියෙනවා පුතේ දින 4ක් මුළු දින ගාන තිබුණේ 6යි මේ වෙනකොට වැඩ කරලා තියෙනවා දින 4ක් පුතේ මුළු දින ගාන 6යි මේ වෙනකොට වැඩ කරලා තියෙනවා දින 4ක් එහෙනම් පුතේ තව දින කීයක් ඉතුරුද තව දින 2යි ඉතුරු එහෙනම් අපි හොයාගමු මිනිසුන් ගණන අපි හොයාගමු පුතේ තව කොච්චර මිනිස්සු ඕනේද කියලා පුතේ මිනිස් දින 24යි තියෙන්නේ මිනිස් දින 24ට අපිට තියෙන්නේ දින 2යි මිනිස් දින 24ට අපිට තියෙන්නේ දින 2යි එහෙනම් මෙයාට මෙයා කැපුණා දෙවරක් 1යි දෙවරක් 12යි අපට ඕනේ පුතේ මිනිසුන් 12ක් අපට වැඩේට ඕනේ මිනිසුන් 12ක් ඒත් අපි ළඟ දැනට ඉන්නවා මිනිසුන් 8ක් එහෙමනම් අලුතෙන් ගත යුතු මිනිසුන් සමානයි ඔක්කොම ඉන්නවා 12ක් ඒකෙන් අඩු කරන්න 8ක් තව 4 දෙනෙක් අලුතෙන් බඳවා ගත යුතුයි ලියා ගන්න ගාන
බලනවා ඔච්චර නිකන් හිටියා නම් අපි දැන් අපිට පේපර් ගන්න විදියක් නැහැ ඈ සංචරණ සීමා පනෝලා කී හිටියා නම් පුතේ මට ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි කරන වැඩේ ඕනෑම වැඩක් කියන්නේ පුතේ කසිප්පු කරන එක නෙමෙයි ඈ දැන් කසිප්පු කරන එක සාමාන්‍යයෙන් දැන් ට්‍රෙන්ඩ් එකක් වීගෙන එන සීන් එකක් තියෙනවනේ තරහ කසිප්පු කරනවා කියලා එහෙම නෙමෙයි මම කියන්නේ කරන වැඩක් පුතේ අවංකව කැපවීමෙන් කරන්න ඔයා කවදා හරි රස්සාවක් කරන දාට හරි විශේෂයෙන් ගුරුවරේ දැන් ඊයේ මම මෙහෙම ඉද්දි මගේ යාළුවෙක් කතා කරනවා පාසල් ගුරුවරේ එයා කියනවා මොනවද ඉතින් ලයිට් ගියා නම් ඔය නිකා හිටපන් ඔච්චරයි එහෙම නෙමෙයි තමන් කරන වැඩේ හරියට කරන්න අවංක වෙන්න ඉස්සලා තමන්ට අවංක වෙන්න හරි ඔයාලට අවංකභාවය කියන එක නම් හරි අඩුයි සමහර වෙලාවට ඒ වාගේ වැඩ කරන්න දෙමව්පියොත් ඔයාලට උදව් කරනවා උදාහරණේ රුපියලක්වත් වෙන කාගේවත් ගන්න එපා අපිට අවංකවම නෙමෙයි නම් ඒක ඇවිල්ලා දෙන්න ඒක දෙන්න දැන් කඩේකින් අපිට වැරදිලා ඉතුරු කීයක් හරි හම්බුනොත් ඒක අපි සාමාන්‍යයෙන් අරන් එන පුරුද්දක් තියෙනවානේ ඒක දෙන්න ඒක අනුන්ගේ ඒක අපේ නෙමෙයි කරන වැඩේ හරියට කරන්න කැපවීමෙන් කරන්න පුතේ ලැබෙන දේ කාලයක් ගිහින් සාර්ථකව ලැබෙයි එතකන් ඉවසීමෙන් හිමින් කරගෙන යන්න හරි ඉවසගෙන යන්න දැන් මේ වෙනකොට මටත් පුළුවන් නේ පුතේ ආහාරය අදාළ දවසට පන්තිය කරා නිකා හිටියා කරන්ට් එක නැත්තම් නිකා හිටියා වෙන දෙයක් නැත්තම් නිකා හිටියා එහෙම නැතුව මේක මේ කරන්න පුතේ මේක මගේ වගකීමක් මම ඔයාලගේ ජීවිතවල වගකීම් මම අරන් තියෙන්නේ ගණිතය කියන්නේ පොඩි විෂයක් නෙමෙයි පුතේ ඒක මම කොහොම හරි ඔයාලව කොට දාන්න ඕන ඒ විදියට හිතන්න විශේෂයෙන් ගුරුවරයෙක් වෛද්‍යවරයෙක් හරි අපේ ලෝකේ තියෙන වෘත්තීන් අතරින් පුතේ අතිශය වැදගත්ම වෘත්තිය සහ ගණන් ගන්නෙම නැති වෘත්තියනේ ගුරු වෘත්තිය කියන්නේ. දැන් මම හැමදාම කියන එකක් නේ. ලෝය කෙනෙක් අතින් එහෙම නැත්නම් නීතිඥයෙක් අතින් නඩුකාරයෙක් අතින් වරදක් සිද්ධ වුණොත් අන්න පුතේ ඒ වරද සිරගත වෙනවා. නිවැරදිකාරයෙක් සමහර විට සිරකරුවෙක් විදිහට ඒ වරද සිරගත කරන්න පුළුවන්. කළා ඉවරයි. වෛද්‍යවරයෙක් අතින් වරදක් සිද්ධ වෙනවා. වෛද්‍යවරයෙක් අතින් සිද්ධ වෙන වරද පුතේ ෂණිකව වලදම්ම ඉවරයි. වෛද්‍යවරයෙක් අතින් වරදක් සිද්ධ වුණා ඒ වරද ලෙඩා මරනවා ඒක වැළලුවා එතනින් ඉවරයි. එතකොට නීතිඥයෙක් අතින් වරදක් සිද්ධ වෙනවා නම් ඒක පුතේ සිරගත වෙයි. වෛද්‍යවරයෙක් අතින් වරදක් සිද්ධ වෙනවා නම් ඒක වැළලෙයි. හැබැයි මතක තියාගන්න ගුරුවරයෙක් අතින් සිද්ධ වෙන වරද පුතේ ෂණිකව සමාජගත වෙනවා. මම ඔයාලට වැරදි දෙයක් නම් මේ කියන්නේ මේ වැරද්ද දැන් කී දෙනෙක් පුතේ සමාජගත කරගන්නවා කී දෙනෙක් මේක ඔයා හිතන්නේ මේක තමයි මම කියන දේ තමයි ඔයා පිළිගන්නේ ඒ වුණාද ඒ නිසා ගුරු වෘත්තිය කියන්නේ ඉතින් වගකීමෙන් කරන්න ඕනේ වෘත්තියක් මම ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ නමුත් මම ඊයේ 10 12 සැරයක් ඔයාගෙන් සමාව ඉල්ලුවා පුතේ මෙන්න මේ වැරද්ද ඒ කියන්නේ මගේ හිතට එකඟව මට ඒක කරන්න බෑ එක දවසක් අපන්තියක් කට් කරන්න බෑ මට ඒක හිතෙන්නේ නැහැ මට ඒක කරන්න බෑ අනේ ඒ නිසා මතක තියාගන්න ඔයා මොන වෘත්තිය කළත් ඔයා කොයි විදිහට හිටියත් තමන්ගේ හිතට එකඟව අඛණ්ඩව කරන දේ පුතේ කැපවීමෙන් කරන්න ඔයාට ප්‍රතිලාභ අදහෙට නොලැබෙන්න පුළුවන් හැබැයි අවුරුදු ගානක් ගිහින් ලැබෙන්න පුළුවන් හරි එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ ලියන්න ඊළඟ අලුත් ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්න වගේ මට මතක බඳුනක ප්‍රමාණයෙන් හා හැඩයෙන් එක සමාන බඳුනක ප්‍රමාණයෙන් හා හැඩයෙන් එක සමාන බඳුනක ප්‍රමාණයෙන් හා හැඩයෙන් එක සමාන නිල් පාට පෑන් තුනක්ද නිල් පාට පෑන් තුනක්ද රතු පාට පෑන් හතරක්ද ඇත බඳුනක ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන නිල් පාට පෑන් තුනක්ද රතු පාට පෑන් හතරක්ද ඇත ළමයෙක්
අහඹු ලෙස ළමයෙක් අහඹු ලෙස මල්ලෙන් පෑනක් ඉවතටගෙන ළමයෙක් අහඹු ලෙස මල්ලෙන් පෑනක් ඉවතටගෙන එය නැවත මල්ලට දමා එය නැවත මල්ලට දමා තවත් පෑනක් ඉවතට ගනු ලැබේ. එය නැවත මල්ලට දමා තවත් පෑනක් ඉවතට ගනු ලැබේ. 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 දැන් පුතේ පළවෙනි ප්‍රශ්නේ ලැබිය හැකි පිළිතුරු ඇතුළත් නියැදි අවකාශය ලැබිය හැකි ප්‍රතිඵල ඇතුළත් නියැදි අවකාශය කොටු දැලක දක්වන්න. කොටු දැලක දක්වන්න. හරි පුතේ මම මේ හරහට කතරක ඉරි ගහලා තියෙන්නේ මගේ රූල් නැති නිසා ඈ. පුතේ මට මතක විදියට තියෙන්නේ නිල් පාට පෑන් 3යි. මම ඒකට B කියලා දාන්නම්. B1 B2 B3. රතු පෑට පෑන් 4යි. රතු 1 රතු 2 රතු 3 රතු 4. P1 P2 P3 B3 නේ. B3යි. R1 R2 R3 සහ R4. පුතේ ඉතින් මෙන්න වැඩේ මේ හැම එකක් ළඟම මොතිරයක්ද වැටෙන්නේ. කතිරයක් වැටෙනවනේ. බල්ලා පොල්ලත් උඩ රිව්වා වාගේ නැතුව හරියට මේක ඇඳ ගන්න.
හරි පුතේ ඔයාලා පුළුවන් තරම් හොඳට ඉගෙනගෙන හැකිනම් උත්සාහ කරන්න මේ රට හැර යන්න. අපිට නම් දැන් කාලයක් නැහැ. නමුත් ඔයාලට පුළුවන් පුතේ මම දැක්ක ලෝකේ එකම රට තමයි වෛද්‍යවරුන් විසින් ගත යුතු තීරණ දේශපාලඥයින් විසින් අරන් රටේ මිනිස්සු පුතේ වලපල්ලට ඇදලා දාන්න උත්සාහ කරන ජීවිතේ මම හිතන්නේ ලෝකේ එකම රට මොකද අපි සරලව හිතන්න අපිට ලෙඩක් හැදුනහම පුතේ අපි යනවාද ගමේ කඩේට බේත් ගේන්න නෑ අපි යන්නේ දොස්තර කෙනෙක් ළඟට මොකද ඒකට විශේෂඥයා එයා හරි ඒක හොඳට මතක තියාගන්න ඔයාලට මේවා තේරෙනවද නැද්ද කියන්න තේරෙන්නේ නැහැ හැබැයි දෙමෝපියන්ට තේරෙනවා ඇති අද රටට වෙලා තියෙන්නේ මොකක්ද කියන එක පුතේ උගතුන් බුද්ධිමතුන් සහ ප්‍රඥාවන්තයින් ලෝකෙට රටට අවශ්‍ය වෙලා තියෙන වෙලාව උගතුන් බුද්ධිමතුන් කියන්නේ පුතේ ඇත්තටම උගතුන් සහ බුද්ධිමතුන් අපේ වෛද්‍යවරයෙකුට උපදෙස් දෙනවා වෛද්‍යවරයෙකුට උපදෙස් දෙන්න පුතේ O level එකක් පාස් නැති නිකන් රස්තිය අධිකාරියෙක් හිතලා බලන්න අපේ රටේ කොතෙන්ද යන්නේ ඊළඟ පළවෙනි එක ඊළඟ ප්‍රශ්නේ පළමුව ඉවතට ගත් පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාව උතේ පළමුව ඉවතට ගත් පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාව උතේ පළමුව ඉවතට ගත් පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාව එහෙනම් පළමුව එළියට ගත් එක පුතේ රතු පෑනක් වෙන්න ඕනේ දෙවෙනියට ගන්න එක මොකක් වුණත් අපිට ප්‍රශ්නයක් නෑ අපිට කියන්නේ පළමුව ගත් පෑන රතු පෑනක් වෙන්න ඕනේ එහෙනම් දෙවෙනිව ගත් එක අපිට ගැටලුවක් නෑ නම් පළමුව ගත්ත පෑන රතු පෑනක් වි පළමුව ගත්ත පෑන රතු පළවෙනි ගත්ත පෑන රතු අපි මේ පැත්ත බලන්නේ අපිට ඒක වැඩක් නෑ පළමුව ගත්ත පෑන රතු එහෙනම් පළමුව ගත්ත පෑන රතු පෑනක් වීම කියන්නේ පුතේ මෙන්න මේ ටික දෙවනියට ගත්ත පෑන මොන රෙද්දක් වුණත් අපිට වැඩක් නෑ පුතේ පළමුව ගත්ත පෑන රතු පෑනක් වෙලා මේ තියෙන්නේ පළමුව ගත්ත පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාව පළමුව අටාවේදී වතාවේදී ගත්ත පෑන රතු පෑනක් වීම ඒක එක අනිත් පැත්තෙන් මොකක් අහුණත් අපිට වැඩක් නෑ බලන්න පුතේ කීයක්ද කියලා ඔක්කොම තියෙනවා 49ක් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161
28යි 49න් 28යි පළමුව ගත්ත පෑන රතු පෑනක් පළමුව ගත්ත පෑන රතු පෑනක් පළමුව ගත්ත පෑන රතු පෑනක් කොටු කරගන්න ඕනේ පුතේ උත්තර ලියන්නේ එහෙමයි අපි උත්තර ලියන්නේ එහෙමයි කොටු කරන්න ඕනේ හරි දෙවෙනි එක ඉවතට ගන්නා පෑන් දෙකම නිල් පාට වීමේ සම්භාවිතාව ඉවතට ගන්නා පෑන් දෙකම නිල් පාට වීමේ සම්භාවිතාව
ඉවතට ගන්නා පෑන් දෙකම නිල් පාට වීමේ සම්භාවිතාව පුතේ ඉවතට ගන්න ලබන පෑන් දෙකම නිල් පාට වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තේ නිල් තියෙන්න ඕනේ මේ පැත්තේ නිල් තියෙන්න ඕනේ මේ තියෙන්නේ බඩු. ඉවතට ගන්නා පෑන් දෙකම නිල් පාට වීම. ඉවතට ගන්නා පෑන් දෙකම නිල් පාට. එක අවස්ථාවෙත් නිල් පාට දෙක අවස්ථාවෙත් නිල් පාට. එක අවස්ථාවෙත් නිල් පාට දෙක අවස්ථාවෙත් නිල් පාට 1 2 3 4 5 6 7 8 9යි 49 9යි 49 9යි 49 9යි හරි යමු ඒකේ ඊළඟ කොටසට එක්තරා විදුලි බුබුලු වර්ගයක් පැය 1000කට වඩා දැල්වීමෙන් එක්තරා විදුලි බුබුලු වර්ගයක් පැය 1000කට වඩා දැල්වීමෙන් එක්තරා විදුලි බුබුලු වර්ගයක් පැය 1000කට වඩා දැල්වීමෙන් සම්භාවිතාව එක්තරා විදුලි බුබුලු වර්ගයක් පැය 1000කට වඩා දැල්වීමේ සම්භාවිතාව එක්තරා විදුලි බුබුලු වර්ගයක් පැය 1000කට වඩා දැල්වීමේ සම්භාවිතාව පැය 1000කට වඩා දැල්වීමේ සම්භාවිතාව 6න් 5කි පැය 1000කට වඩා දැල්වීමේ සම්භාවිතාව පැය 1000කට වඩා දැල්වීම පැය 1000කට වඩා දැල්වීමේ සම්භාවිතාව 6න් 5කි 6න් 5කි එම වර්ගයේ බල්බ දෙකක් මිලදීගෙන එම වර්ගයේ බල්බ දෙකක් මිලදීගෙන එම වර්ගයේ බල්බ දෙකක් මිලදීගෙන භාවිතා කිරීමේදී එම වර්ගයේ බල්බ දෙකක් මිලදීගෙන භාවිතා කිරීමේදී පැය 1000කට පෙර දැවී යාම හෝ පැය 1000කට පෙර දැවී යාම හෝ පැය 1000කට පෙර දැවී යාම හෝ දැවී නොයාම පැය 1000කට පෙර දැවී යාම හෝ දැවී නොයාම පැය 1000කට පෙර දැවී යාම හෝ දැවී නොයාම දැක්වීම සඳහා රුක් සටහනක් අඳින්න දැක්වීම සඳහා රුක් සටහනක් අඳින්න දැක්වීම සඳහා රුක් සටහනක් අඳින්න වීම සඳහා රුක් සටහනක් අඳින්න පැය 1000කට වඩා දැල්වීම 6න් 5 නම් පුතේ පැය 1000ක ඊට පස්සේ දැල්වීම
ඊට පස්සේ පුතේ පැය 10කට අඩුවෙන් දැවී යාම. පැය 10කට අඩුවෙන් දැවී යාම ගන්න වෙන්නේ පුතේ 6න් 1යි. හරි දැල්වීම හෝ දැවී යාමනේ තියෙන්නේ. දැල්වීම ඒ කියන්නේ පුතේ දැල්වීම හා දැවී යාම. දැල්වීම හා දැවී යාම. එහෙනම් අවස්ථා දෙකයි. පුතේ මේ තියෙන්නේ පළවෙනි බල්බය. මම ගන්නවා පළවෙනි බල්බය. පළවෙනි බල්බය මේ පැය 10කට වඩා දැල්වීම. මේ පුතේ පැය 10කට අඩුවෙන් දැවී යාම. දැල්වීම කියන්නේ පුතේ 6න් 5යි. එහෙනම් දැවී යාම කියන්නේ 6න් 1යි. ඊට පස්සේ දෙවෙනි බල්බයට යන්න. මතක ඇතිනේ රුක් සටහන්. ඔන්න ගියා දෙවෙනි බල්බය. මේක ගන්නවා දැල්වීම. දැවී යාම. මෙතන මම ගන්නවා දැල්වීම. එහෙනම් මෙතෙන්ට ගන්නවා පුතේ දැවී යාම. එහෙනම් වස්තුවේ මෙතන 6න් 5යිනේ දැල්වීම 6න් 5යි දැවී යාම 6න් 1යි. දැල්වීම 6න් 5යි දැවී යාම 6න් 1යි. right. අඳ ගන්න රුක් සටහන. අඳ ගන්න රුක් සටහන. අඳ ගන්න රුක් සටහන. දැල්වීම හෝ දැවී යාම. දැල්වීම හෝ දැවී යාම.
හරි දැන් පළවෙනි ප්‍රශ්නේ බල්බ දෙකම පැය 1000කට වඩා බල්බ දෙකම පැය 1000කට වඩා දැල්වීමේ සම්භාවිතාව බල්බ දෙකම පැය 1000කට වඩා දැල්වීමේ සම්භාවිතාව බල්බ දෙකම පැය 1000කට වඩා දැල්වීම පුතේ බල්බ දෙකම පැය 1000කට වඩා දැල්වීම එහෙනම් අපි දැල්වීම දිගේ යන්න ඕනේ බල්බ දෙකම පළවෙනි බල්බේ දැල්වීම කියන්නේ 6න් 5යි ඊළඟ එකත් එහෙනම් කීයෙන් 5මද පුතේ 6න් 5යි 6න් 5යි 6 වරක් 36යි 5 වරක් 5 25යි බල්බ දෙකම පැය 10කට වඩා දැල්වීම ඊළඟ එක බල්බ දෙකම පැය 1000කට පෙර දැවී යාම 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 පුතේ බල්බ දෙකම පැය 1000කට වඩා දැවී යාම මේ තියෙන්නේ බඩු සෙට් එක දැවී යාම ඒ කියන්නේ පුතේ 6න් එක වැඩි කිරීම 6න් එක 36යි එක් වරක් 1 1යි 36න් 1යි බල්බ දෙකම පැය 1000කට පෙර දැවී යාම මෙන්න මේක ළමයෙකුට එන්න බෑ ඉව ඇතුළට බල්බ දෙකම පැය 1000කට පෙර දැවී යාම ඊළඟ එක් බල්බයක් පමණක් පැය 1000කට වඩා දැල්වීම 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 මේ තියෙන්නේ බඩ පුතේ එක් බල්බයක් පමණයි බල්බ දෙකම වෙන්න බෑ එහෙනම් එක් බල්බයක් පමණයි දැල්වෙන්න පුළුවන් එහෙනම් දැල්වීම ගන්න බෑ තේරුම් ගන්න එක් බල්බයක් පමණයි එහෙනම් දැල්වීම ගන්න බෑ දැවී යාම ගන්නත් බෑ මොකද එකක් හරි පත්තු වෙන්න ඕනේ මේකක් දැවී යනවා නම් එක ගන්නත් බෑ මේකක් පත්තු වෙනවා නම් එක ගන්නත් බෑ දෙකම පත්තු වෙන්නත් බෑ දෙකම දැවී යන්නත් බෑ එකක් විතරක් දැල්වෙන්න ඕනේ එහෙනම් අපිට ගන්න වෙන්නේ දැල්වීම දැවී යාම දැල්වීම
දැල්වීම දැවියාම දැල්වීම දැවියාම ඒ දිගෙන්ද දැල්වීම කියන්නේ 6න් 5යි පුතේ දැවියාම කියන්නේ 6න් 5 1යි ඔන්න එකක් ඊළඟ මේ අත දිගෙන්ද දැවියාම කියන්නේ 6න් 1යි දැල්වීම කියන්නේ 6න් 5යි පුතේ අපිට මේ දෙන්නව අයින් කරන්න වෙනවා මේ දෙන්නව බැහැර කරන්න වෙනවා මේ දෙන්නව බැහැර කරන්න වෙනවා දැල්වීම කියන එක කියලා බැහැර කරන්න ඕනේ එක් බල්බයක් විතරයි තියෙන්න පුළුවන් දැවියාම බැහැර කරන්න ඕනේ එක් බල්බයක් බල්බ දෙකම දැවි ගිහින් අපිට ගන්න වෙන්නේ දැල්වීම දැල්වීම right එහෙනම් පුතේ 6 වරක් ආයේ මොන 6යිද 36යි 5 වරක් 1 5යි 6 වරක් ආයේ 36යි 1 වරක් 5 5යි ඔයාට එනවා පුතේ 36න් 10යි ඔයාට එනවා 36න් 10යි ඔයාට එනවා 36න් 10යි ඔයාට එනවා 36න් 10යි ඊළඟ එක් බල්බයක් වත් පැය 1000කට වඩා දැල්වීම 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 ඒ ඔන්න ඕකනම් හරියට අහගන්න එක් බල්බයක් වත් පැය 1000කට වඩා දැල්වීම පුතේ මතක තියාගන්න ඉස්සලා කිව්වේ එක් බල්බයක් පමණක් දැන් කියනවා එක් බල්බයක් වත් පුතේ එක් බල්බයක් වත් කියපුවාම බල්බ එකක් හෝ බල්බ දෙකම වෙන්නත් පුළුවන් එක් බල්බයක් වත් කිව්වොත් බල්බ දෙකම හෝ එක බල්බයක් හෝ බල්බ දෙකම වෙන්නත් පුළුවන් එක් බල්බයක් පමණක් කිව්වොත් එක් බල්බයක් පමණයි හැබැයි එක් බල්බයක් වත් කිව්වොත් එක් බල්බයක් හෝ බල්බ දෙකම ලියන්න පුතේ කරු ලකුණක් දාලා එක්කෙනෙක් දැන් ඉතින් ඔන්න එක ගැලවෙන්න පටන් ගන්නවා හරි වෙලාව හරියාගෙන ඉන්නේ ලියන්න එක් බල්බයක් වත් යන්නෙන් අදහස් වන්නේ එක් බල්බයක් වත් යන්නෙන් අදහස් වන්නේ එක් බල්බයක් වත් යන්නෙන් අදහස් වන්නේ එක් බල්බයක් හෝ බල්බ දෙකම යන්නයි එක් බල්බයක් වත් යන්නෙන් අදහස් වන්නේ එක් බල්බයක් හෝ බල්බ දෙකම යන්නයි එක් බල්බයක් වත් යන්නෙන් අදහස් වන්නේ එක් බල්බයක් හෝ බල්බ දෙකම යන්නයි එහෙනම් පුතේ එක් බල්බයක් වත් පැය 1000කට වඩා දැල්වීම එහෙනම් මෙන්න මේ ටික ගන්න වෙන්නේ දැල්වීම ගත්ත හැකි දැල්වීම කියන්නේ පුතේ 6න් 5 වැඩි කිරීම 6න් 5 ඔන්න දැල්වීම ගත්ත හැකි ආයෙ ගත්ත හැකි දැල්වීම දැවී යාම ආයෙ ගත්ත හැකි පුතේ දැල්වීම දැවී යාම ආයෙ ගත්ත හැකි පුතේ දැවී යාම දැල්වීම ඔන්න ඔය ටික ගත්ත හැකි
පුතේ දැල්වීම ගත්ත හැකි, දැල්වීම දැවී යාම ගත්ත හැකි, දැවී යාම දැල්වීම ගත්ත හැකි. එකක් හෝ දෙකම. හැබැයි දැවී යාම ගන්න බෑ. එමනම් 6 වරක් 36යි 5 වරක් 5 25යි. 6 වරක් 36යි 5 වරක් 1 5යි. 6 වරක් 36යි 1 වරක් 5 5යි. එමනම් මෙතෙන්ට එනවා පුතේ 36යි 36න් 35යි. 36න් 35යි. 36න් 35යි. ලියන්න ඊළඟ එක අපොස සාපෙළ විභාගයේ ඉංග්‍රීසි හා ගණිතය විෂයන් සඳහා පමණක් පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් ඉංග්‍රීසි හා ගණිතය විෂයන් සඳහා පමණක් පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් 75 දෙනෙකු පිළිබඳ තොරතුරු පහත වෙන් රූප සටහනේ නිරූපණය කර ඇත. ලියන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ. sorry දරු ලකුණු දාලා ලියන්න එක. පළවෙනි දරු ලකුණ. ගණිතය සමත් වූ සිසුන් 30 දෙනාම ඉංග්‍රීසිද සමත්ය. විෂයන් ඊළඟ තරුව විෂයන් දෙකම අසමත් පිරිස 12කි. විෂයන් දෙකම අසමත් පිරිස 12කි.
විෂයන් දෙකම අසමත් පිරිස 12කි. විෂයන් දෙකම අසමත් පිරිස 12කි. ඔයාට මෙන්න මෙහෙම තමයි දීලා තියෙන්නේ පුතේ. මේ දෙක අපි නම් කර ගන්නටත් ඕනේ. ඇඳ ගන්නකො ඉස්සෙල්ලා. ඊට පස්සේ ඊන් සැරේ වැඩේ අපි ඇතුළත් කරමු තොරතුරු ටික. හරි. පුතේ අපි ගාන කියවමු. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද කියන්නේ? මෙන්න මේව නේද කියන්නේ? ගණිතය සමත් 30 දෙනාම හොඳින් තේරුම් ගන්න. ගණිතය සමත් 30 දෙනාම ඉංග්‍රීසි සමත්. ගණිතය සමත් 30 දෙනාම ඉංග්‍රීසි සමත් කියන්නේ පුතේ ඉංග්‍රීසි සමත් කොටස ඇතුලේ තමයි ගණිතය ඉන්නේ. පුතේ ගණිතය සමත් සියලු දෙනා ඉංග්‍රීසි සමත් එනවා ලොකු එක ඉංග්‍රීසි. ඊට පස්සේ මේකෙන් එළියට එනවා 12ක් ගණිතය සමත්ලු 30 දෙනෙක්. දැන් ඔක්කොම කීයක්ද? පුතේ 65න් අඩු කරන්ට 12. එහෙනම් මෙන්න ඉන්නවා 3යි 63යි. ඔක්කොම ඉන්න ඕනේ 63ක්. මේකට එන්න ඕනේ 63ක්. ඒ 63න් 30ක් මේකට ගිහින් එමනම් මේ 63න් අයින් කරනවා 30 ඔයාලට එනවා 33ක්. මෙන්න මෙතන 33 ඔනෝතන 33 උදේ කියනෝනේ ගණිතය සමත් සියලු දෙනා ඉංග්‍රීසි සමත්. ගණිතය සමත් සියලු දෙනා ඉංග්‍රීසි සමත්. එහෙනම් ගණිතය ඇතුලේ ඉංග්‍රීසි සමත් සියලු දෙනා ගණිතය සමත් කිව්වනම් ඒ කියන්නේ අනිත් පැත්ත. දැන් කියන්නේ ගණිතය සමත් සියලු දෙනා ඉංග්‍රීසිත් සමත්. ගණිතය සමත් සියලු දෙනා ඉංග්‍රීසිත් සමත්. right. ලියන්න පළවෙනි ප්‍රශ්නේ. ඉංග්‍රීසි විෂය සමත් වී ඉංග්‍රීසි විෂය සමත් වී ඉංග්‍රීසි විෂය සමත් වී ගණිතය විෂය අසමත් වූ සිසුන් ගණන. ඉංග්‍රීසි විෂය සමත් වී ගණිතය විෂය අසමත් වූ සිසුන් ගණන. ඉංග්‍රීසි විෂය සමත් වී ගණිතය විෂය අසමත් වූ
පුතේ ඉංග්‍රීසි විෂය සමත් ගණිතයේ විෂය අසමත් එහෙනම් මේ 33 දෙනා මේ 33 දෙනා ගණිතය අසමත් ඒගොල්ලෝ ඉංග්‍රීසි විතරයි සමත් ඉංග්‍රීසි විතරයි සමත් පහ සමත් හරි ඊළඟ ගණිතයේ විෂය එම්ද ගණිතයේ විෂය එම්ද ඉංග්‍රීසි විෂය ඊද ගණිතයේ විෂය එම්ද ඉංග්‍රීසි විෂය ඊද ඉංග්‍රීසි විෂය ඊද ලෙසගෙන ඊද ලෙසගෙන ඉංග්‍රීසි පමණක් සමත් පිරිස ඊද ලෙසගෙන ඉංග්‍රීසි සමත් පිරිස ඉංග්‍රීසි පමණක් සමත් පිරිස ඉංග්‍රීසි පමණක් සමත් පිරිස කුලක අංකණයෙන් ලියන්න 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 පුතේ ඉංග්‍රීසි පමණයි එහෙනම් ගණිතය අයිති නෑ ගණිතය අයිති නෑ ගණිතය අයිති නෑ ගණිතය අයිති නෑ ඒගොල්ලෝ පාස් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි විතරද පුතේ ඉංග්‍රීසි විතරයි ගණිතය අයිති නෑ ඒගොල්ලෝ පාස් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි විතරයි තප්පරයක් වෙන්න එහෙනම් පුතේ ගණිතය අයිති නෑ එහෙනම් මෙයාගේ ඩෑෂ් පුතේ ගණිතය අයිති නෑ එහෙනම් ගණිතය අයිති නැතුව ඉතුරු ටික අපි ගන්නවා m dash ඡේදන e 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 right එමනම් පුතේ පැය දෙකක් තිස්සේ ලස්සනට පේපර් එක B කොටසක් අපි අවසන් කරා right ඔය විදිහට අපි දිගින් දිගටම යමු එච්චරයි විශේෂ කාරණයක් නෑ පුතේ කඳ බෙල්ලෙන් වෙන් වෙන තුරා සහ කොවිඩ් හැදෙන තුරා මම පන්තිය කරනවා කොවිඩ් හැදුනත් පන්තිය කරනවා මලොත් නම් පන්තිය කරන්න බෑනේ හරි නේද කිසිම හේතුවක් උඩ පන්ති නවත්තන්නෙත් නෑ පන්තිය දිගින් දිගටම යනවා අනික මං දාන මේක හොඳින් අහගන්න මම දාන අතිරේක පන්ති වලදී මට ජරුජරු ගන්න එපා ඔයාලට එන්න බෑ නම් ඔය නැවිදින්න ඔයා වදාත් වැදගත් එකන තීරණය කරන්නේ මට වදාත් වැදගත් මේක මම හැමදාම අතිරේක පන්ති දාන්නේ ඉඳලා හිටලා එකක් දානවා හරි එච්චරයි එතනින් එහා මට කියන්න මොකුත් නෑ එහෙමනම් සියලු දෙනාටම ආවට ස්තුතියි යනවට බොහෝමත්ම ස්තුතියි පේපර් ක්ලාස් එක ආයෙ මතක් කරන්න දෙයක් නෑ දිගින් දිගටම මේ විදිහට සියලු පන්ති මේ විදිහට පැවතීගෙන යනවා right එහෙමනම් හම්බෙමු ඊළඟ දවසේ